අයිබෝන් දුව පුතේ. ඉතින් අද දවස් තුල අපි කතා කරන්න හිතන් ඉන්නේ බිම් මැනීම ඒකක යටතේ තියෙන සමෝච්ච රේඛා සිතියම් මැදීම කියන පාඩම. මේක එක්තරාකාරයක කොටසක්. ඔබ දන්නවා බිම් මැනීමේදී බිම් මැනින උපකරණ ඒ වගේම තමයි බිම් මැනීම සිදු කරන ආකාරය කොහොමද බිමක් මැනගන්නේ කියන ආකාරය පිළිබඳව ඔබ තාමත් අවබෝධයක් නැතුව ඇති. නමුත් සමහරක් කට්ටිය මේකේ අවබෝධයක් ඇති. එතකොට මේ සමෝච්ච රේඛා සිතියම් අඳින්නේ කොහොමද කියන එක තමයි මම කියා දෙන්න යන්නේ. මෙතනින් ඉඳන් පටන් ගන්න වීඩියෝ මාලා 3-4කින්ම. right. ඔබට පුළුවන් දැන් මේ බිම් මැනීම ඒකකයට තියෙන මේ සමෝච්ච රේඛා සිතියම් ඇඳීම කියන පාඩම කරද්දී මම කියා දෙද්දී ඔබට නෝට් එක හදා ගන්න ඕන නැත්නම් ඔබේ සටහන් පොත හදා ගන්න ඕන මම සටහන කියවනවා. ඒ සටහන කියවද්දී ඔබ මේ වීඩියෝ එක නතර කළා හෝ Tamanට කැමති ආකාරයකට මේ සටහන සම්පූර්ණ කරගන්න පුළුවන්. right. අපි දැන් පාඩමට යමු. සමෝච්ච රේඛා සිතියම් ඇඳීම. ඇත්තටම සමෝච්ච රේඛා සිතියම් ඇඳීම කියන්නේ ඔබ දන්නවා අපි සාමාන්‍ය පරිසරයක නැත්නම් සාමාන්‍ය ජීවේ කියන්නේ සාමාන්‍ය මේ ගමේ ඇවිදිද්දී හෙළවල් පහළවල් බහිනවා. නැත්නම් අපි කියනවා උස් පහත් තැන් වලට බහිනවා. හරිද? නිරන්තරයෙන්ම ඔබ දකින්නේ ත්‍රිමාන ව්‍යුහ. මේවා කොහොමද සිතියමක් මත දක්වන්නේ? මෙන්න මේක තමයි සමෝච්ච රේඛා සිතියම් ඇඳීමෙන් සිදු කරන්නේ. ඒ කියන්නේ අපි ත්‍රිමාන දේවල් ද්විමාන සිතියමක් මත ගන්න එක. නැත්තම් කියන්නේ ද්විමාන මොනවාද? තලයක් මතට ගැනීම. මම මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න. ත්‍රිමාන කියන්නේ y x වගේම z තියෙනවා නම් අපි ඒවට කියනවා ත්‍රිමාන තල කියලා. ඔබ හිතන්න ගෝලයක් ත්‍රිමානයි. තේනවද? ඒ වගේම තමයි x හා y පමණක් තියෙනවා නම් අපි ඒවට කියනවා ද්විමානයි. එහෙනම් මේ ද්විමාන තලයක් කියන්නේ තලයකට මතට තලයක් මතට ගන්නවා කියන එක. එහෙනම් සාමාන්‍යයෙන් මේ පේන ත්‍රිමාන හරිද? කියන්නේ ත්‍රිමාන ඒවා ද්විමාන තලවලට ගන්නවා නම් අපි ඒකට කියනවා සමෝච්ච රේඛා සිතියම් ඇඳීම නැත්නම් සමෝච්ච රේඛා සිතියමක් අඳිනවා කියලා. නැත්නම් උස් තැන් පහත් තැන් පෙන්වනවා කියන එක. මේ භූ විෂමතාවය පෙන්වනවා කියලාත් අපි සමහරක් තැන්වලදී කියනවා. ඔබගේ සටහන ලියා ගන්න. මෙම ක්‍රමය පොළොවේ ත්‍රිමාන ස්වරූපය ද්විමාන තලයක් මතට නිරූපණය කරන ක්‍රමයක් වේ. right. අපි යන් ඊට පස්සේ ස්ථානීය උස නිරූපණය කරන ක්‍රම. ස්ථානීය උස නිරූපණය කරන ක්‍රම. right. ඊළඟට තියෙන්නේ ස්ථානීය උස නිරූපණය කරන ක්‍රම. හිතන්න මේ සමෝච්ච රේඛා ඇඳීමත් මේ ස්ථානීය උස නිරූපණය කරන එක්තරාකාරයක ක්‍රමයක් තමයි. නමුත් ඊට වඩා අමතර ක්‍රම අපේ සිලබස් එකේ තියෙනවා. right. අපි යන් ඉතුරු ඒවට. right. පළවෙනි කියනවා ස්ථානීය උස ක්‍රමය. මෙන්න මේ ස්ථානීය උස ක්‍රමය කියන්නේ මොකද්ද? ස්ථානීය උස ක්‍රමය කියන්නේ දැන් ස්ථානයක් උසයි නම් ඒ ස්ථානයේ තියෙන નિયમિત උස අපි මෙන්න මේ ආකාරයෙන් සටහන් කරනවා නම් ඒක එහෙනම් අපි දන්නවා මුහුදු මට්ටමේ සිට තියෙන උස ප්‍රමාණය. හරිද? දැන් මං ඉන්න තැනට හිතන්නකො මුහුදු මට්ටමේ ඉඳන් යම්කිසි 1000 ගානක් උස තියෙනවා කියලා මීටර්. එන්නේ 1000 ගාන මෙතන දක්වනවා. තේරෙනවද? අදටත් මේ ක්‍රමය සිතියම් වලදී දක්වනවා. ඒ කියන්නේ මෙහෙම දාලා ඔබ දැකලා ඇති සිතියම් වලදී පිදුරු තලාගල කන්ද වගේ කඳුවල ස්ථානීය උස ක්‍රමය පාවිච්චි කරලා තියෙනවා. අපි නිකන් ලියමු මෙන්න මේ විදිහට එතන තියෙන උස ප්‍රමාණය දක්වලා තියෙනවා ඒගොල්ලෝ. right. ඒකට අපි කියනවා එහෙනම් ස්ථානීය උස ක්‍රමය කියලා. අපි නෝට් එක ලියාගමු. මෙහිදී පොළොවේ ස්ථාන රාශියක උස නිර්ණය කිරීමෙන් පසු එම දත්ත සිතියමක් මත නිරූපණය කෙරේ. ඊතා වැදගත් ස්ථානවල උස පෙන්වීම මෙම ක්‍රමය යොදා ගනී. right. ඔබට පුළුවන් මෙන්න මේ රූප සටහන ඇඳගන්න එතන ස්ථාන රාශියක උස මැනගෙන, කියන්නේ උස මැනගෙන මුහුදු මට්ටමේ සිට තියෙන ඒ උස දැක්වීම සිදු කරන්නේ. මේක තාමත් සිතියම් වලදී සිදු කරනවා. ඔබ සිතියමක් බලද්දි මේක
යම් ආකාරයකට පැහැදිලි වේ. right ඊළඟ ක්‍රමය තමයි ස්තර ක්‍රමය කියන්නේ. මේ ස්තර ක්‍රමයෙන් කරන්නේ අපි හිතන්න යම්කිසි ආකාරයකට කන්දක් තියෙනවා කියලා. මේ කන්දේ බෑයුම අඩු ප්‍රදේශ. දැන් මේ වගේ තැන්වලදී එච්චර උස ප්‍රමාණයක් නැහැ. නේද? එච්චර උස ප්‍රමාණයක් නැහැ, බෑයුම අඩු වෙලා තියෙනවා. මේ බෑයුම අඩු ප්‍රදේශ ලා වර්ණ වලිමුත් මේ බෑයුම වැඩි ප්‍රදේශ තද වර්ණයකුත් පාවිච්චි කරනවා. මෙන්න මේ තද වර්ණය පාවිච්චි කරන්නේ විවිධ වර්ණ මේකට පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හිතන්න මේ පැත්තේ සුදු වගේ පාවිච්චි කරොත් එහෙම මේ පැත්තේදී කළු වගේ පාවිච්චි කරාට කිසිම කේස් එකක් නැහැ. right? එහෙනම් මේකට වර්ණ පාවිච්චි කිරීමේ කිසිම ආබාධයක් නැහැ. අපි ඒක පෙන්නනවා. දැන් හිතන්න මේ වගේ කන්ද ඔබට තියෙන වර්ණ වලින් ඉඳ ගන්න. මෙන්න මේ විදිහට අපිට පෙන්වන්න පුළුවන්. දැන් හිතන්න මෙන්න මේ ප්‍රදේශයේ උඩම ප්‍රදේශයේ තමයි ටිකක් තද වෙන්න ඕනේ. ඇයි ඒක බෑවුම වැඩි. නේද? right. හැබැයි වටේ ප්‍රදේශවල බෑවුම අඩුයි හින්දා පහළට යන්න ඒ වගේ තියෙන මොකද වර්ණය අඩු වෙනවා. right. අපි ලියා ගමු. වර්ණ යොදා ගැනීම මගින් උස නිර්ණය කරයි. උස නිරූපණය කරයි. උසින් වැඩි තැන් අඳුරු බව වැඩි අතර අඩු තැන් ලා වර්ණයක් ගනී. right. මෙන්න මේ රූප සටහන ඊට පස්සේ ඇඳ ගන්න. right. මම මේත් එක්කම කියා දෙන්නම් ඊළඟ ක්‍රමයක් මොකක්ද දන්නවද? අඳුරු කිරීමේ ක්‍රමය. මේ අඳුරු කිරීමේ ක්‍රමය කියන්නේ මොකද්ද? අඳුරු කිරීමේ කියන්නේ වර්ණ එකක් පාවිච්චි කරන්නේ. මේකම තමයි වර්ණ එකක් පාවිච්චි කරලා මේ කඳු කරේම දැන් හිතන්න මේ උසු තැනම මේ විදිහට දක්වද්දී මේ පැත්තෙන් ලා වර්ණයක් එන්න ඕනේ. හිතන්න ලා කොලාව කියලා. ලා කොළ ඊට පස්සේ ටිකක් ලා කොළ තද වෙනවා. ඊට පස්සේ අන්තිමට තද කොළ වෙනකම් එන්න ඕනේ. ඒක තමයි අපි කියන විදිහට අඳුරු කිරීමේ ක්‍රමය. නැත්තම් අපි හිතන්න මෙන්න මේක පර්ණේ පාවිච්චි කරොත් එහෙම මේ පැත්තම සුදු පාට පාවිච්චි කරොත් එහෙම මැදටදී කළු වෙන්න ඕනේ. අන්න ඒක තමයි අඳුරු කිරීමේ ක්‍රමය කියන්නේ. right. අපි ඒක ලියාගමු. එක් වර්ණයක් තෝරාගෙන ලා සිට තද වර්ණය දක්වා උස පෙන්වයි. එක් වර්ණයක් තෝරාගෙන ලා සිට තද වර්ණය දක්වා උස පෙන්වයි. right. මෙන්න මේ රූප සටහන ඇඳ ගන්න. මෙන්න මේ රූප සටහන ඒකටත් ඇඳ ගන්න. හැබැයි ඔබ වර්ණ පාවිච්චි කරද්දී එක වර්ණයක් පමණක් ඒකට පාවිච්චි කරන්න ඕනේ. අපි කියපු ස්තර ක්‍රමයට වර්ණ කිහිපයක්ම පාවිච්චි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. right. right. ඊට පස්සේ තියෙනවා හතරවෙනි එකට සේයා ඉරි ක්‍රමය. මෙන්න මේ සේයා ඉරි ක්‍රමය කියන්නේ බෑයුමක් මේකට හැම වෙලාවෙම සමාන ඉරි කැබලි ගන්නවා. මේ සමාන ඉරි කැබලි ගන්නවා වගේම තමයි මේකෙදි ඉරි කැබලි ලම් වෙලා තියෙනවා නම් බෑවුම් ප්‍රපාතයි නැත්නම් බෑවුම වැඩි කියලා අපි පෙන්නනවා. ඒ වගේම තමයි ඉරි කැලි ටිකක් දුරසින් තියෙනවා නම් අපි කියන එකේ බෑවුම ටිකක් ලිහිල් වෙලා තියෙනවා නැත්නම් බෑවුමක් නැහැ කියලා කියනවා. right. එතකොට ඔබ හිතන්න මෙන්න මේ ආකාරයට තියෙනවා නම් දැන් මෙන්න ඉරි කැලි ටික දැන් මේක ප්‍රමාණයෙන් ටිකක් දිගට ඇවිල්ලා තියෙන්නේ. හරිද? මේ ටිකක් පරතරය වැඩි. දැන් එකට ළඟට තියෙනවා කියන්නේ මේකේ බෑවුම වැඩි. එතකොට මේකේ බෑවුම වැඩි, මේකේ බෑවුම අඩුයි. තේරුණාද? එතකොට මේකට තමයි කියන්නේ සේයා ඉරි ක්‍රමය කියලා. right. අපි ලියාගමු. මෙහිදී කෙටි ඉරි කැබලි යොදා ගන්න අතර මේවා එකිනෙකට සමාන වේ. මේවා ආශ්‍රයෙන් ඇඳීමෙන් ඉතා තීව්‍ර බවක් ගෙන දීමට ඉරි කැබලි ආසන්නයෙන්ද ඉරි කැලි වල පරතරය වැඩි නම් තීව්‍ර බව අඩුවන අතර පෙන්වා දිය හැක. right. මෙන්න මේ රූප සටහන ඇඳ ගන්න. මේක තමයි කියන්නේ සේයා ඉරි ක්‍රමය කියලා. right. ඔබට නෝට් එක කියන වේගයට ලියා ගන්න බැරුව ඇති. ඔබ පුළුවන් වීඩියෝ එක නතර කරලා නැවත බල ඒ නෝට් එක සම්පූර්ණ කරගන්න. right.
ඊට පස්සේ තමයි තියෙන්නේ අපේ ක්‍රමය නැත්නම් අපි කියන මොකද්ද? සමෝච්ච රේඛා ක්‍රමය. මේක තමයි සමෝච්ච රේඛා ක්‍රමය තමයි මේ පාඩමේ සම්පූර්ණ අරමුණ. මේක තමයි දැන් කියා දෙන්නේ. මෙතනින් එහාට අපි මේ යන්නේ සමෝච්ච රේඛා ක්‍රමය ගැන කතා කිරීම සඳහා. right. මේක ලියාගෙන මේ ක්‍රමයට ලියා ගන්න මෙම ක්‍රමය ගැන ඉදිරියට කතා කරයි කියලා. right. right. සමෝච්ච රේඛා සිතියම් මැදීමේදී පාරිභාෂික වචන මාලාවක් තියෙනවා. පාරිභාෂික වචන මාලාවක් කියන්නේ බිම්මැනීමේදී සාමාන්‍ය කතා ව්‍යවහාරයේ කතා කරන වචන නෙවෙයි අපි කතා කරන්නේ. ඒකට මේ කතා කරන වචන තමයි පාරිභාෂික වචන මාලාව කියලා කියන්නේ. මේකෙදි අපි බිම්මැනීම යටතේදී සමෝච්ච රේඛා අඳිද්දී මෙන්න මේ පාරිභාෂික වචන ටික කතා කරනවා. මේ ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. right. පළවෙනි එක අපි කියනවා සමෝච්ච රේඛාවක් කියන්නේ මොකක්ද කියලා. සමෝච්ච රේඛාවක්. දැන් සමෝච්ච රේඛාවක් කියන්නේ මොකක්ද කියලා කියද්දි මෙන්න මෙහෙම කියන්න පුළුවන්. මං මෙතන ඉන්නකොට මම මෙතන ඉන්න උස් මට්ටමක් තියෙනවා. මුහුදු මට්ටමේ ඉඳන් ඇවිල්ලා තියෙන උස් මට්ටමක් තියෙනවා. මේ මට්ටමටම සාපේක්ෂව තියෙනවා තවත් එක්කෙනෙක් ඉන්නවා නම් අපි දෙන්න අතර තියෙන ලක්ෂ දෙක ගත්තොත් එහෙම මගේ උස මට්ටමයි එයාගේ උස මට්ටමයි සමානයි. එහෙනම් අපි දෙන්නම ඉන්නේ එකම උස මට්ටම් වල. ඒකයි ගියක් හදද්දී පොළොව දාද්දී මට්ටම් කරනවා කියන්නේ. එහෙනම් ඒ මට්ටම් තලයක ඉන්න දෙන්නම එකම ලක්ෂ දෙකක ඉන්නේ. මේ අතර ගහන රේඛාව අපි කියනවා සමෝච්ච රේඛාවක් කියලා. එච්චර. එහෙනම් අපි යම්කිසි කන්දක් වටේට සමෝච්ච රේඛාවක් අඳිනවා නම් මේ මට්ටමටම තියෙන්න ඕනේ සමෝච්ච රේඛාව. මොකද වෙන්නේ? උස මට්ටම සමාන වෙන්න ඕනේ. එහෙනම් මේ උස මට්ටම සමාන වෙනවා නම් මේකට වටේ අඳින රේඛාවට අපි කියනවා සමෝච්ච රේඛාවක් කියලා. අපි ලියාගමු. කිසියම් මට්ටම් තලයකට සාපේක්ෂව සමාන උසින් යුතු ස්ථාන කිහිපයක් යා කරමින් අඳිනු ලබන රේඛාවකි. රේඛාවකි. මෙන්න මේක පොඩ්ඩක් ඇඳ ගන්න ඔබට තේරෙයිටකොට බලන්න එකම උස ප්‍රමාණයකින් තියෙන මට්ටම් තලයක්. එතකොට මේ මට්ටම් තලයේ වටේට අඳින එක අපි කියනවා සමෝච්ච රේඛාවක් කියලා. right. ඊට පස්සේ සමෝච්ච රේඛා අන්තරය. ඊට පස්සේ තියෙන අපිට සමෝච්ච රේඛා අන්තරය. සමෝච්ච රේඛා අන්තරය. මේ සමෝච්ච රේඛා අන්තරය කියන්නේ මොකක්ද? අන්න හරි. සමෝච්ච රේඛා අන්තරය කියන්නේ දැන් මම මෙතන ඉන්නකොට මම මෙතන ඉන්නවා. මෙතන තියෙන උස මට්ටම සමානයි අතන ඉන්න උස මට්ටමට. එහෙනම් එතනින් එකක් ඉන්න අපි දෙන්න අතර සමෝච්ච රේඛාවක් හදනවා. එහෙනම් මට වඩා උඩින් තව එක්කෙනෙක් ඉන්න මේ හරිය ප්‍රමාණයක. හරිද? උසින් ඉන්නේ යා. එන යාගේ උස මට්ටම වෙනස්. එයා අතර තව සමෝච්ච රේඛාවක් තියෙනවා. එහෙනම් මේ සමෝච්ච රේඛා දෙක අතර තියෙන අන්තරය අපි කියනවා සමෝච්ච රේඛා අන්තරය කියලා. අපි මෙහෙම ලියාගමු. යාබද සමෝච්ච රේඛා දෙකක් අතර සිරස් දුරෙහි වෙනස. සිරස් දුරෙහි වෙනස. ඒ කියන්නේ බලන්න මෙන්න මේ සමෝච්ච රේඛාව යනවා කියන්නේ 100ට මීටර යනවා නම් මෙන්න මේක හරිද 100ට මේට උඩින් යනවා නම් මේට පහලින් යනවා නම් ඇයි උඩින් අඳින එක පහලින් යන්නේ එහෙනම් මේ පහලින් යන එක නේද පහලින් යන එක අපි හිතන්න 95 මීටර කියලා 95 මීටර නම් මේ අතර වෙනස කීයද උසේ වෙනස 5ක මීටර් 5ක වෙනසක් තියෙනවා. එහෙනම් උසේ වෙනස මීටර් 5ක වෙනසක් තියෙනවා මේ සමෝච්ච රේඛාවයි මේ සමෝච්ච රේඛාවයි අතර. right. ඊට පස්සේ ලියා ගන්න ඊළඟ තිරස් දුර සමතුලිතය තුන තිරස් දුර සමතුල්‍ය මේ තිරස් දුර සමතුල්‍ය කියන්නේ මොකක්ද? right. තිරස් දුර සමතුලිතය කියන එකට මොකක් හරි දෙයක් ගන්න ඕනේ. තිරස් දුර සමතුලිතය කියන්නේ තිරස් දුරේ පවතින මොකද්ද? වෙනස කියන එක තමයි අපි ගන්නෙ. right. ලියා ගන්න මෙහෙම. යම්කිසි යාපද සමෝච්ච රේඛා දෙකක් අතර තිරස් දුර මෙසේ හැඳින්වේ. යම්කිසි යාපද සමෝච්ච රේඛා දෙකක් අතර තිරස් දුර මෙසේ හැඳින්වේ. දැන් මම මේක පැහැදිලි කරන්න මම මේක පාවිච්චි කරනවා. දැන් හිතන්න මම මේ අඳින සමෝච්ච රේඛා.
ඔන්න සමෝච්ච රේඛ. සමෝච්ච රේඛ. හරිද? මේ සමෝච්ච රේඛා අතර ගත්තොත් එහෙම මේ සමෝච්ච රේඛා වල ඔබට පේනවා එකිනෙකට ස්තර වශයෙන් ගණන් තියෙනවා. ඒ කියන්නේ උඩට යද්දි මේක මුදුන් වෙලා තියෙනවා. හරිද? එක බෑවුම් වෙලා තියෙනවා. රයිට්? මම කියනවා මේක මුදුන් වෙලා කියලා. හරිද? එතකොට මම මේ පැත්තට ගහන්නම් මේ මැද A කියලා අරගෙන A සිට B දක්වාත් මේ B A සිට මේ පැත්තට C දක්වාත් කියලා. රයිට්? ඔබ දන්නවා මේ අතර තියෙන මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් අපි කිව්වා සිරස් දුරට කියලා. සිරස් දුරට කිව්වා මොකක් කියලාද? සමෝච්ච රේඛා අන්තරය කියලා. මේ සමෝච්ච රේඛා අන්තරය නියතයක්. ඇයි ඒ? කන්දක උසට උඩට යද්දී සමෝච්ච රේඛා අතර තියෙන උස ප්‍රමාණය හැම වෙලාවෙම එක ආකාරයෙන්ම ගන්නවා. එක ආකාරයක් කියන්නේ නියත කියන්නේ වෙනස් වෙන්නේ නැහැ. ගොඩක් දුරට අන්තරය වෙනස් කරන්නේ නැහැ අපි. රයිට්? හැබැයි මෙන්න මේ තිරස් දුර සමතුල්‍ය කියන්නේ තිරස් දුරේ තියෙන ප්‍රමාණය වෙනස් වීම. හරිද? ඔබට පේනවා මේ අතරදී මේ වාගේ තියෙන එකිනෙකට ලං වෙලා තියෙනවා. එකට එකට ලං වෙලා තියෙනවා කියන්නේ මෙතන බෑවුමක් තියෙනවා මෙතනත් බෑවුමක් තියෙනවා මෙතනත් බෑවුමක්. මේ ආකාරයට බෑවුම් තියෙනවා නම් ඒක බෑවුම වැඩි කියන එක තමයි මෙන්න මේ එකිනෙකට ලං වෙලා කියන එකෙන් කියන්නේ. දුරස් වෙලා තියෙනවා නම් කියන්නේ බෑවුම අඩුයි. එහෙනම් තීව්‍රතාවය අඩු වෙලා තියෙනවා. එහෙනම් මෙතන බෑවුමේ තීව්‍රතාවය වැඩි වෙලා තියෙනවා. එහෙනම් ඔබට පේනවා මේකේ තීව්‍රතාව අතර තියෙන වෙනස කොහොමද කියලා. එහෙනම් මතක තියාගන්න ඕනේ තිරස් දුර සමතුල්‍ය කියන්නේ තිරස් දුරේ අන්තරයේ තියෙන වෙනස නම් තිරස් දුරේ අන්තරය අඩු වෙනවා නම් මොකද වෙන්නේ? බෑවුමේ තීව්‍රතාවය වැඩි වෙනවා. ඒ වගේම තමයි මේ පැත්තට තියෙන එකේ මොකද වෙන්නේ? ඒ තීව්‍රතාවය වැඩි වෙනවා කියන්නේ නැත්නම් අන්තරය වැඩි වෙනවා නම් තීව්‍රතාවය අඩු වෙනවා. රයිට්. ඔබ ලියා ගන්න මෙන්න මේක ඇඳ ගන්න ස්ථිරත්ව සමතුලිතතාවය ඔක ලියාගත්තා. ඊට පස්සේ මං කිව්ව ටික මේ විදිහට ලියා ගන්න. තිරස්තුර සමතුල්‍යයේ අන්තරය අඩුවීමේදී බෑවුමේ තීව්‍රතාවය වැඩි වන අතර තීව්‍රතාවය අඩුවීමට නම් තිරස්තුර සමතුල්‍යයේ අන්තරය වැඩි විය යුතුයි. මේක ඇඳ ගන්න. එතකොට මේ පැත්තට යද්දි බලන්න තීව්‍රතාවය වැඩි වෙලා තියෙනවා. මේ පැත්තට යද්දි තීව්‍රතාවය අඩු වෙලා තියෙනවා. right. ඊට පස්සේ තියෙනවා අපිට කතා කරන්න අනුක්‍රමණය. right. අනුක්‍රමණය කියන්නේ මොකද්ද? ලියා ගන්න යම් කිසි ස්ථාන දෙකක් සඳහා තිරස්තුර සහ සිරස්දුර අතර සම්බන්ධව අනුක්‍රමණය ලෙස හැඳින්වේ. දැන් මම මේක මෙහෙම විදිහට කියා දෙන්නම්. ඔබ හිතන්න මම මේකම ගන්නම්. right. මේකම ගත්තොත් එහෙම දැන් බලන්න මම මෙහෙම ලක්ෂ දෙකක් ගන්නවා. මෙතන A කියලා ගන්නම්. මෙතන B කියලා ගන්නවා. තේරෙනවද? ඒ කියන්නේ මෙතන ප්‍රපාතයක් නේ තියෙන්නේ. මෙහෙම තියෙන්නේ ප්‍රපාතයක්. හරිද? අනුක්‍රමණය කියන්නේ මේකේ tan අගය. මොකක්ද තියෙන්නේ? tan අගය. මේ ප්‍රපාතයේ තියෙන tan අගය ඇන්ගල් එක කියලා කියනවා. එතකොට මේ අතර තියෙන tan අගය ගන්න ඕනේ. මේක තමයි අනුක්‍රමණය කියලා කියන්නේ. ඒකට අපි ගන්නවා x y කියලා කොටස් දෙක. අපි මේ හැම වෙලාවෙම මේ පැත්තට ගන්නවා තිරස. තිරස් නම් මේ පැත්තට. සිරස් නම් මේ පැත්තට. හරිද? නැත්නම් උස කියලා කියනවා. තේරෙනවද? එතකොට උස නම් ඔබ හිතන්න A කියන ලක්ෂ්‍ය මෙතන තියෙන්නේ. ඇයි A කියන එකේ මොකද්ද වෙන්නේ? තිරස් දුර මොකද වෙන්නේ? යම් කිසි ආකාරයේ සිරස් දුරක් තියෙනවා. හැබැයි තිරස් දුර අපි ආරම්භක ලක්ෂ්‍යය බිඳුව කියලා ගන්න. එහෙනම් ඒ ආරම්භය මෙතන තමයි මනින්නේ. එහෙනම් තිරස් දුර බිඳුව කියලා ගන්නවා. රයිට්? එතකොට ඒකේ සිරස් දුර ඒකේ ඒ වෙලාවට යම් කිසි උසක් තියෙනවා අපිට ආවේ උසක් නේද? ඒ උස ප්‍රමාණය තියෙනවා මෙතන. ඇයි? මෙතන යම් කිසි උසක් තියෙනවනේ. නේ? මෙතන උසක් තියෙනවා. මෙන්න මේ උස A කියලා ගන්න. රයිට්? ඊට පස්සේ මෙතන ඉඳන් B ට යද්දී මොකද වෙන්නේ? උස වැඩි වෙනවා ගයි හෙලක් නෙමෙයිම කන්දක් නේ. නේ? හෙලක් නම් B වැඩි වෙනවා. B වැඩි වෙද්දී මොකද වෙන්නේ? තිරස් දුරත් වැඩි වෙලා තියෙනවා මෙතනට යද්දී. පේනව නේද මේ? x කියන ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා කිව්වොත්. එතකොට x කියන ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා.
එහෙනම් ඒකට අපි කියනවා B කියලා. අයි ඒකේ උසත් වැඩි වෙලා තියෙනවා. තේනවද? right. එහෙනම් ඒ අතර යා කරාන් පස්සේ මේ විදිහට ඇන්ගල් එකක් එනවා නම් අපි ගන්නවා මොකද්ද? tan අගය එකේ. tan අගය ගන්නේ කොහොමද? tan θ සමානයි මොකද්ද? සකබක සබ. සබ කියන්නේ සම්මුඛ පාදය. සම්මුඛ පාදය මෙන්න මේ ටික. මේ ටික තමයි සම්මුඛ පාදය. ඒ කියන්නේ මෙතනට යද්දි B එහෙනම් B ඍණ A. එහෙනම් නැත්තම් මම මේ නිකම්ම ලියන්න. මෙතනට කියන්නේ ඇත්තටම මොකද්ද? tan θ වල සම්මුඛ පාදයට කියන්නේ මෙන්න මේ උසට. මේ උසට කියන්නේ මොකද්ද? මොකද්ද? අපි කලින් කතා කරා අන්තරයක් ගැන මොකද්ද? සමෝච්ච රේඛා අන්තරය. සමෝච්ච රේඛා අන්තරය. හරිද? ඊට පස්සේ මේ ටික මොකද්ද? තිරස් සමතුල්‍ය. තිරස් සමතුල්‍ය. ඒ කියන්නේ තිරසට තියෙන දුර අනිත් එක තමයි උඩට යන එක සමෝච්ච රේඛාන්තරය. එහෙනම් සමෝච්ච රේඛාන්තරය තිරස් සමතුල්‍යයෙන් බෙදුවම පස්සෙන්නේ tan θ. එහෙනම් tan θ නම් tan ඉන්වර්ස් හෙව්වොත් එහෙම අපිට පුළුවන් මෙන්න මේ θ අගය හොයාගන්න. ඒකට තමයි කියන්නේ අනුක්‍රමණය කියලා. right මම නැවත කියන්නම් මම මේවා සාකච්ඡා කරලා තියෙනවා. right මේවා දැනගන්න ඕනේ. SFT වල සාකච්ඡා කරනවා ඔබ ඉතාමත් සරලයි. බෑවුමක θ හොයන්න තියෙනවා. බෑවුමක θ හොයද්දී අනිවාර්යෙන් මේ θ නම් tan θ ගන්න ඕනේ. එහෙනම් මේ පැත්තට තියෙන්නේ තිරස් සමතුල්‍ය නම් මේ පැත්තට තියෙන සමෝච්ච රේඛා අන්තරය නම්. හරිද? මේ සමෝච්ච රේඛා අන්තරයයි තිරස් සමතුලිතතාවයෙන් බෙදුවම පස්සෙන්නේ tan θ. එහෙනම් ඒකේ tan ඉන්වර්ස් ගත්තොත් එහෙම θ අගය ගන්න පුළුවන්. right ඒකට තමයි අනුක්‍රමණය කියන්නේ. ඔබට දැන් වැටහෙන්නේ නැති. වැඩි දුර වේලාවක් සාකච්ඡා කරන්න බෑ. මේක අමතර පන්තිවල කියන ටියුෂන් ශාස්ත්‍රේ නම් සෑහෙන වෙලා පාවිච්චි කරනවා. ඒ වගේම ඉස්කෝලේ නම් ගොඩක් වෙලා මේ ගැන කතා කරනවා. නමුත් හැම වෙලාවෙම මේ ගැන කතා කරන්න අමාරුයි. right සමෝච්ච රේඛාවල ලක්ෂණ. සමෝච්ච රේඛාවල ලක්ෂණ. right සමෝච්ච රේඛාවක් මතක තියාගන්න ඕනේ පළවෙනි කාරණේ එකිනෙකට ඡේදනය වෙන්නේ නැහැ. ඒකට හේතුව අපි සමෝච්ච රේඛා නිර්මාණය කරද්දී එකිනෙකට ඡේදනය වෙන ලක්ෂ ගන්නෙ නැහැ. හරිද? ඒ හින්දා සමෝච්ච රේඛාවක් කිසිම වෙලාවකට එකිනෙකට ඡේදනය වෙන්නේ සිතියම් නැහැ. නමුත් ඔබ හිතන්න තියුණු බෑවුමක් තියෙන තැන්වලදී මොකද වෙන්නේ? සමෝච්ච රේඛා අන්තරය එකිනෙකට ලං වෙනවා. එකිනෙකට ලං වුණාන් පස්සේ ඒ අවස්ථාවල නම් ඔන්න සමෝච්ච රේඛා අතර මොකද වෙන්නේ? එක රේඛාවකට එන්න පුළුවන්. නැත්නම් එකිනෙකට ඡේදනය වෙන්න පුළුවන්. right නැත්නම් කිසිම වෙලාවක සමෝච්ච රේඛා ඡේදනය වෙන්නේ නැහැ. ලියාගමු. එකිනෙකට වෙනස් උසවල් යුතු එකිනෙකට වෙනස් උසවල් යුතු සමෝච්ච රේඛා දෙකක් එකිනෙකට ඡේදනය නොවේ. බලන්න A කියන සමෝච්ච රේඛාව B කියන සමෝච්ච රේඛාව මේ ආකාරයෙන් ඡේදනය වෙන්නේ එකිනෙකට උසවල් තියෙන ඒවා කවදාවත්. නමුත් හිතන්න තියුණු බෑවුමක් තියෙද්දි සමෝච්ච රේඛා අන්තරය මොකද වෙන්නේ? සමෝච්ච රේඛා අන්තරයක් තිබ්බට තිරස් දුරේ ප්‍රමාණයක් නැහැ. ඇයි ඒ? මෙහෙම කෙලින් හිතන. හිතන්න මේ බිත්තිය කියලා. දැන් මෙතන තියෙන උස මෙතන තියෙන උසයි වෙනස්. නමුත් මේක අපි ද්විමාන තලයකට ගත්තොත් නැත්නම් කොලයකට ගත්තොත් එහෙම මේ තල දෙකේම එකම ලක්ෂයකට වැටෙන්නේ. තේරෙනව නේද? ඒ හින්දා දැන් මෙහෙම ඇවිල්ලා මෙහෙම එකට වෙන්න පුළුවන්. ඇයි මෙතන තියුණු බෑවුමක් තියෙනවා කියන්නේ. right? එහෙම අවස්ථා බොහොමයක් අඩුයි. එහෙම තියුණු බෑවුමක් ගොඩාක්ම අඩුයි තියෙන වෙලාවක්. right. ඊට පස්සේ ලියා ගන්න සැලකිය යුතුය සිරස් කඳු පර්වත සඳහා සමෝච්ච රේඛා සිතියම් මැදීමේදී සමෝච්ච රේඛා ඡේදනය විය හැක කියලා ලියාගන්න. right. දෙවෙනි කාරණය සමෝච්ච රේඛා ඊතා ළඟින් ඇති විට බෑවුම තදවන අතර දුරස් නම් බෑවුම ලිහිල්. මම මේ ගැන කතා කරා. ටිකක් සමෝච්ච රේඛා තදින් එකිනෙකට හැරිලා තියෙනවා නම් අපි කියනවා එතන බෑවුමක් තියෙනවා කියලා, එන ප්‍රපාතයක් තියෙනවා කියලා. හරිද? එන ප්‍රපාතයක් පහළට තියෙනවා වගේම හිතන්න මේක වලක් නම් ඒත් බෑවුම වැඩි නේද? ඒ වගේම තමයි කන්දක් නම් හැම පහළට වැඩි. ඒ කියන්නේ ටිකක් මෙහෙම තියෙනවා නම් අපි ඒකට කියනවා බෑවුම වැඩි කියලා. එතකොට සමෝච්ච රේඛා එකිනෙකට තදින් ඇහිරිලා තියෙන්නේ. එක එක ළඟ තියෙන්නේ. ඇයි මේ වාගේ එකිනෙක තැන් වල තියෙන උස ප්‍රමාණ මොකද වෙන්නේ?
වෙනස් වගේම තිරස් දුර පරස්පරය තිරස් දුර අන්තරය තාමත් අඩුයි. රයිට්. ඒ වගේම තමයි ටිකක් මෙහෙම තියෙන කඳුවල මොකද වෙන්නේ? බෑවුම වැඩි. මම මේක පොඩ්ඩක් අඳින්න. දැන් මේ සමුච්ච රේඛාවෙන් දුත් එහෙම මෙන්න මෙහෙම එකිනෙකට තදින් ඇහිලා තියෙන්නේ. රයිට්. මේකේ එහෙම නෑ. මේකේ ටිකක් දුරින් ඇහිලා තියෙන්නේ. ඔන්න. රයිට්. තීව්‍ර බෑවුම් හා මද බෑවුම් කියලා කොටස් දෙකක් තියෙනවා. රයිට්. බෑවුම ඒකාකාරී නම් මොකද වෙන්නේ? අන්න හරි. සමුච්ච රේඛා අතර පරතර එකිනෙකට සමානව යනවා වගේම ලස්සන මොකද වෙන්නේ? එකිනෙකට තදින් ඇහිලා නැහැ. තේරෙනවද? ඒ කියන්නේ සම දුරින් පවතිනවා නැත්නම් ඒවා සමාන්තර රේඛා වගේ පවතිනවා. right. ඊට පස්සේ ලියා ගන්න තුන්වෙනි කාරණේ භූ විෂමතා අනුක්‍රමණය. භූ විෂමතා අක්‍රමවත් අවස්ථාවන්දී සමුච්ච රේඛාද අක්‍රමවත් ලෙස විවිධ දුරවල් වලින් පිහිටයි. ඉතින් ඇත්තනේ භූ විෂමතා එකිනෙක තැන්වල තියෙනවා එකිනෙකට ඒක අක්‍රමවත් විදිහට තමයි ක්‍රියා කරන්නේ. කියන්නේ එක එක තැන්වල භූ විෂමතා ටක් ගාලා වෙනස් වෙනවා නම් සමුච්ච රේඛාව අදිද්දී අපි මොකද වෙන්නේ වගේ? එකිනෙකට එක එක තැන්වල තමයි කියන්නේ අක්‍රමවත් විදිහට පෙන්වන්නේ. මෙන්න මෙහෙම. දැන් හිතන්න ඔන්න ඔහොම. මේන් අක්‍රමවත් හැඩ. තේරෙනවද? කියන්නේ සමානව අපිට පුළුවන් කන්දක්ද ආපාතයක්ද කියලා බලා ගන්න. කන්දක් කියන්නේ උඩට නගින එකක්. ඒ වගේම තමයි ආපාතයක් කියන්නේ පහළට බහින එකක්. මේ දෙකම අපිට තීරණය කරන්න පුළුවන් මෙන්න මේකෙන්. එතකොට හිතන්න කන්දක් නම් ඇත්තටම අගයන් ටික උඩට වෙනස් වෙනවා. දැන් මේ සමුච්ච රේඛා මෙහෙම තියෙනවා මේ සමුච්ච රේඛා අතර උඩට යනකොට ඒ කියන්නේ ඇතුළට එන්න අගයන් සංඛ්‍යාව වැඩි වෙනවා කියන්නේ උස ප්‍රමාණය වැඩි වෙනවා කියන එක. ඒ කියන්නේ මේ ඇතුළට එද්දී මොකද වෙන්නේ? අගයන් වැඩි වෙනවා. දැන් හිතන්න 200 300 400 වගේ ආව කියලා. 200 300 400 වගේ යනවා කියන්නේ මේ යටට එද්දී වැඩි වෙලා තියෙනවා මැද රවුමට එද්දී. එතකොට ඒ කියන්නේ කන්දක්. නේද උඩට තියෙන්නේ. එහෙනම් පල්ලමක් නම් මොකද වෙන්නේ? උඩම අගේ මොකද වෙන්නේ? වැඩි වෙනවා. උස වැඩිම වෙනවා. එහෙනම් 800 ඊට පස්සේ 400 ඊට පස්සේ 300 වගේ එනවා නම් පහළට එද්දී මොකද වෙන්නේ? එතකොට මොකද වෙන්නේ? එක බෑවුමක් නැත්නම් ආපාතයක් කියලා කියනවා. තේරෙනවද? ආපාතයක් කියන්නේ පහළට බෑවුමක් නේද? එතකොට ආපාතයකුයි උඩට කන්දක් නම් කියලා මොකද්ද කියලා හඳුනා ගන්න පුළුවන්. right. ඒක ලියා ගන්න මෙහෙම. රේඛා නිරූපණය කිරීමේදී පහළට යටම කුඩා රවුමට නැත්නම් කුඩා රවුමට අගය අඩුවන විට එය ආපාතයක් වන අතර ඒක අවපාතයක් වන අතර අගය වැඩි වන විට කන්දක් වේ. අගය වැඩි වන විට කන්දක් වේ. right. එතකොට අපිට පුළුවන් ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් පහළට තමයි වතුර ගලාගෙන යන්නේ. ඒකට වතුර ගලාගෙන යන දිශාව තීරණය කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ විදිහට V හැඩති වලින් අපි පෙන්නන කඳු මුදුනක්. හරිද? මෙහෙම කඳු මුදුනක් තියෙද්දි මේ කඳු මුදුනේ උඩ අගය වැඩි වුණොත් එහෙම පහළට යද්දි කඳු මොකද වෙන්නේ? පහළට යද්දි කඳු වැටියක් එන්නේ. මෙන්න මේ කඳු වැටියේදී මේ කඳු වැටියේ පහළට තමයි ජලය ගලාගෙන යන්නේ. එතකොට ඒ වගේම තමයි මේ විදිහට පෙන්වුවොත් එහෙම මෙතන තමයි නිම්න තියෙන්නේ. එතකොට මේ පැත්තට තමයි ජලය ගලාගෙන යන්නේ. ඒ හින්දා මතක තියාගන්න ජලය ගලාගෙන යන දිශාව තීරණය කරන්නත් අපිට පුළුවන් මේ සමුච්ච රේඛා ආධාරයෙන්. මෙන්න මේක මතක තියාගන්න ලියාගන්න. පොළොව දෙසට පහත් අගයක් සහිත V හැඩති සමුච්ච රේඛා ගණනාවකින් කඳු වැටියක් නිරූපණය කරේ. right. ඒක මතක තියාගන්න. මේ විදිහට ඇඳලා පහළට ජලය ගලාගෙන යනවා කියලා කියන්නේ කඳු වැටියක නිම්න එක මොකද වෙන්නේ? නිම්න එක මේ විදිහට තියෙනවා කියන්නේ 20 30 40 වගේ තියෙනවා. කියන්නේ උඩට යද්දි මොකද වෙන්නේ? මේ මෙහෙට යද්දි බෑවුම වැඩි වෙලා තියෙනවා. හරිද? මේ නිම්නයක්. එතකොට මේ තියෙන්නේ මොකද්ද? ඒ කියන්නේ මෙහෙම කඳු දෙකක් මෙහෙම හා වෙන තරම් නිම්නයක් කියලා කියනවනේ. ඒතකොට මේ කඳු දෙකක් හා වෙනකොට මේ උඩට යද්දි මොකද වෙන්නේ? කන්ද වැඩි වෙනවා. එහෙනම් කන්දේ උස ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් වැටියක් නම් පහළට යද්දි උස ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් නිම්නයක නම් ජලය ගලා යන්නේ කොහෙටද? වගේම කන්දක නම් ජලය ගලා යන්නේ කොහොමද කියලා ඔබට තේරෙන්න ඕනේ. right. ඊට පස්සේ
තියුණු හැසිරීම පාවිච්චි කරන්නේ අඩි කෝදු අරන් මේක කවදාවත් අඳින්නේ නැහැ කියලා කියන්නේ. නම් තියුණු හැසිරීම මේවට පාවිච්චි කරන්නේ. ඊට පස්සේ සානුවක් වගේ තැනක් පෙන්නද්දි ඔබ දන්නවා සානුවක් වගේ තැනක් කරනවා කියන්නේ මම මේක නිකන් බෝඩ් එක අඳින්න නැතුන් කියලා දෙන්න. සානුවක් කියද්දි ඔබ සමෝච්චර එක අන්දම් මෙහෙම සානුවක් කියන්නේ ඉහළ කඳු මුදුනක් මත පවතින සමතලා බිමක්. හරිද? මෙන්න මේ සමතලා බිමක් ඉහළ කඳු මුදුනක තියෙද්දී අපි සානුව අඳිද්දි මේක උස්ස ප්‍රමාණයෙන් වැඩි. එහෙනම් මෙන්න මේ ප්‍රමාණය ඇඳම පස්සේ මේ ප්‍රමාණයේ තියෙන නියත මට්ටම් ප්‍රමාණයක්. එහෙනම් මේක මැදින් ආයේ සමච්චර එක ගමන් කරන්නේ නැහැ. එහෙනම් සානුවක් කියන එකත් මතක තියාගන්න. සානුවක් අඳිද්දි අපි උඩ සමතලා කරනවා නැවත ආයේ සමච්චර එක අඳින්න යන්නේ නැහැ. ඒක මට්ටමක්. තේනවද? එක ආකාරයේ තනිතලා බිමක්. රයිට් ලියා ගන්න. උස් සම භූමියකදී එනම් සානුවක් නිරූපණයේදී එය වටකර සමෝච්ච රේඛාවක් පවතින අතර මධ්‍යන්නේ සමෝච්ච රේඛා දෙක කියන එක. රයිට්. තව එකක් තමයි සමෝච්ච රේඛා දෙකක්වත් තිබ්බොත් තමයි භූමිය ගැන දල අවබෝධයක් ගන්න පුළුවන්. උස් ප්‍රමාණයක් හරි තියෙනවා කියලා කියන්න පුළුවන්. නැත්තම් ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් සමෝච්ච රේඛා අඳිද්දී අඩුම ගන්න සමෝච්ච රේඛා දෙකකින්වත් නිරූපණය කරලා තියෙනවා නම් අපි කියන්න පුළුවන් සමෝච්ච රේඛා වලින් මෙන්න මෙතන උස් ප්‍රමාණයක් හරි පහත් ප්‍රමාණයක් හරි තියෙනවා. එක රේඛාවක් ගැහුවා කියලා කිසිම වෙලාවක සමෝච්ච රේඛා සිතියමකින් අපිට දල අවබෝධයක්වත් ලබා ගන්න බෑ. රයිට්. ඊට පස්සේ ඔබ දන්නවා මෙතනදී අපි කතා කරා සමෝච්ච රේඛා ආශ්‍රිතව තියෙන යම් ආකාරයේ තියරි කොටස් කිහිපයක්ම. ඒ තියරි කොටස් කිහිපේම ඒ තියරි කොටස් කිහිපෙදීම කතා කරා සමෝච්ච රේඛා සිතියම මොනවද? සමෝච්ච රේඛා සිතියම කියන්නේ මොකද්ද? ඊටවට සමෝච්ච රේඛා සිතියමේ ලක්ෂණ මොනවද? සමෝච්ච රේඛා සිතියම කොහොමද අඳින්නේ කියන එක තමයි අපිට ඊට පස්සේ කතා කරන්න තියෙන්නේ. ඊටවට සමෝච්ච රේඛා සිතියම පිළිබඳව යම් අවබෝධයක් එන්නේ නැති. මම ඊළඟ කොටස් කිහිපෙදීම අපි කතා කරන සමෝච්ච රේඛා සිතියම් පිළිබඳව ඊතුරු දැනුම ලබා දෙන්නේ. එතකොට ඒ නිසා ඔබ දන්නවා ඔබට ගැටලු වෙනවා. බිම් මැනීම් පිළිබඳව ගැටලු වෙනවා. රයිට්. ඔබ සිදු කරන්නේ නැතු වුණාට ඔබට ගැටලු වෙනකොට ඔබට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි අපේ WhatsApp group එකක් තියෙනවා. ඒකට උනත් ඇඩ් වෙන්න පුළුවන්. රයිට්. ඒ විදිහට ඔබට පුළුවන් මෙන්න මේ වීඩියෝ එකේ මාර්ගයෙන් ඔබේ අධ්‍යයන කටයුතු සිදු කරන්න. බිම් මැනීම ගොඩක් කට්ටියට අමාරුයි. එහෙනම් තමයි මම මේක කරන්න පටන් ගත්තේ. රයිට්. අද දවසට සුබ දවසක්. ඒ වගේම තමයි හොඳට ඉගෙනීම් කටයුතු සිදු කරන්න.